තාම ලියනවා හරි ඉක්මන් කරමු කුසිත් මොකක්ද අහන්න කුසිත් ප්‍රශ්නේ chat එක ගන්න ඔයාලගේ මේ mic මම mute කරලා තියෙන ඔයාලන්ට unmute කරන්න බැරි වෙන්න එහෙම මේ අර පොලට ගියා වගේ හැමෝගෙම සාදේ ඇහෙන්න ගත්තාම ප්‍රශ්න තියෙනවනේ chat එක දාන්න හරි නේද ඉවරද හරි මෙන්න සාරාංශය මම මේකේ ඔයාලට PDF එකක් මම දාන්න group එකට අපි ඊගා ප්‍රශ්නට එමු
ප්‍රශ්නේ මෙන්න මේක කො තියෙන පහත දී ඇති උපක්‍රම සලකන්න ඔව් මේ පාඩම කියන්නේ මේ කතා කරන්නේ 2016 පේපර් එකේ MCQ එක ඉරිගහන එක 2000 මේ චනුකත් වෙලා ඉන්නේ කොයිලාද කඩාපත් උනේ ඈ හොඳ ගොල්ලෙක් තමයි හොඳයි දෙවෙනි එක ආගේ හරි මයික් මියුට් වෙලා නැහැ පොඩ්ඩක් ආයෙ පරීක්ෂා කරන්න ඔයාලා නේ දැන් 50 ගානක් ඇවිත් ඉන්නවා එක එක්කෙනාගේ බලන්න එතකොට මෙයාගෙන් අහන්නේ ආදාන සහ ප්‍රතිදානය මවුස් එකෙන් කරන්නේ ඉන්පුට් විතරයි ඔයා මේකේ තැන්වල පුතේ මෙහෙම ලියාගන්න එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ ටච් ස්ක්‍රීන් එකෙන් අන්න ටච් ස්ක්‍රීන් එකෙන් ඉන්පුට් එක වගේම එයා අවුට්පුට් එකක් දෙනවා ඒ කොහොමද දෙන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා කිසි දෙයක් ටච් කරනවා යම් කිසි දෙයක් ටච් කරනවා කියන එක අදහස් වෙන්නේ ඔයා දැන් සිත් ඉන්නවනේ කට්ටිය කැම් ඔෆ් කරලානේ කැම් ඔන් කරලා ඉන්න අය විතරයි වෙන්නේ හොඳයි ටච් ස්ක්‍රීන් එකෙන් වෙන්නේ අපි දැන් යම් කිසි තැනකට මෙහෙම ටච් කරනවානේ ටච් කරනවා කියලා කියන්නේ ඉන්පුට් එකක් වෙන්නේ එතකොට ඔයා ඉන්පුට් එක දුන්නාට පස්සේ දැන් උදාහරණයක් විදිහට ඔයා ටච් ස්ක්‍රීන් ෆෝන් එකේ මැසේජස් කියන ස්ථානය ඔයා ටච් කරා කියලා හිතන්න එතකොට ඔයා ඉන්පුට් එකක් නේ කරේ එතකොට ඒ ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එකක් තියෙනවනේ පුතේ ඒ අවුට්පුට් එක ඒ ටච් ස්ක්‍රීන් එකෙන්මයි ඔයාට දෙන්නේ ඉන්පුට් එකට අදාළව දැන් ඔයා ටච් කරපු ගමන් අවුට්පුට් එක දෙන්නේ ටච් එකෙන්මයි අන්න ඒකයි කියන්නේ එතකොට ටච් ස්ක්‍රීන් එකේ නැත්නම් ස්පර්ශක දෙකෙන් ඉන්පුට් අවුට්පුට් දෙකම වෙනවා ලිවිය හැකි බාහිර DVD දාවකය ලිවිය හැකි බාහිර DVD දාවකය ඇහෙන්නේ නැති වෙනද නම් පුතේ මේ මගේ පැත්තෙන් නම් ගැටලුවක් නැහැ සිග්නල් ප්‍රශ්නේ තමයි ඔය පැත්තේ තියෙන්නේ මම ඇහෙන්නේ නැතේ මැසේජ් එකක් දාන්න ඇහෙන්නේ නැති වෙන්න බෑ මොකද මේ පැත්තේ සිග්නල් වල අවුලක් නැහැ ඔයාලගේ ඉන්න ප්‍රදේශයේ සිග්නල් ගැටලුවක් ඇති පුතේ ඒකයි බලමු පොඩ්ඩක් මගේ පැත්තෙන් නම් මේ මයික් එක අවුලක් නැහැ හැබැයි මේ දැන් වෙනසක් තියෙද කියලා දැන් බලන්න මගේ වොලියුම් එක උඩරිම මට්ටමේ තියෙන්නේ ඒකයි හොඳයි ඊගාවකට එමු බලමු ඉන්නේ දිනේ දන් කරන අය චංචලා පේන්නේ ඉන්නවා මේ පින්තූර තියෙන කට්ටියගේ මම අන්තිමට බලනවා වැඩ ටික නැත්තම් එහෙම ඔන්ලයින් දාගෙන විමාශා විහංග ඉන්නවා දෙහන්සි ඉන්නවා
මේක ඉතින් අර පන්තිය වගේ නෙමෙයි විහිළුවක් කරන්න බෑ. ඉතින් ඔයාලා හරියට මේ මුණ ගැටෙන්නේ නැහැ නේ. එහෙනම් අපි උගන්නන එක විතරයි. මොකද විහිළුවක් කරන්නවත් කාලය වැය කරන්න බෑ. අපි මේ data වලින් යන්නේ. ඒ නිසා වාගේ data අපරාධය ඔන්ලයින් පන්තියක් වලින් පැය දෙකක් කරොත් ඇති මේ ටිකේම සාමාන්‍ය පුතේ සතියකට මම දවස් 3ක් විතර කරා. ඒ වගේම මාට මතක් කරන්නත් ඕන අපි මේ මාසය සඳහා අපි අර කලින් පහුගිය නිවාඩු කාලේ ගත්තේ බැංකුවට සල්ලි දාලා අංගේ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්නේ. ඒක මම ඔයාලට account number ටික group එකට දාන්න. ආර්ථික ගැටලුවක් කර මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක මට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න. දෙවැනි එක මේ අන්තලා ඇහෙන්නේ නැද්ද නේ? අනිත් අයට ඇහෙනවනේ. කනෙක්ෂන් එකේ අවුලක් ඇති. එතකොට ටච් ස්ක්‍රීන් එකෙන් අපිට ඉන්පුට් වගේම අවුට්පුට් එක කරන්න පුළුවන්. මවුස් එකේ ඉන්පුට් පමණයි. පොතේ ලිවිය හැකි බාහිර DVD දාවකය කියන්නේ rewritable RW DVD DVD rewritable එක. බාහිර කියන්නේ external. බාහිර කියන්නේ මොකද්ද පුතේ? මම ඔයාලට කලින් කියලා දුන්නේ. දැන් ඔය portable hard තියෙන අන්න ඒ වගේ අපිට පුළුවන් මේ DVD දැන් ඔයාලා මේ අලුතින් එන notebook computers වල විශේෂයෙන් Asus එකේ අඩුයි Acer එකේ අඩුයි DVD නැත්නම් CD මොකුත් දාන්න තැනක් එන්නේ නැහැ laptop එකේ. එතකොට අපිට පුළුවන් ඒ සඳහා විශේෂිත USB උපාංකය සම්බන්ධ කරන්න පුළුවන් DVD writer එකක්. නැත්නම් මේ ලියක බාහිර DVD දාවකයක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ලිවිය හැකි බාහිරකින් පොතේ අපිට මොනවද අවුට්පුට් කරන්න පුළුවන්. දැන් ඔයා යම් කිසි දෙයකට ඇතුළත් කරනවා කියලා හිතන්න. ඇතුළත් කරලා එයා පිටතට ලබා දෙනවා. ඒ වගේම ඔයා ඇතුළත් කරපු දෙයක් පරිගණකයේ ඇතුළට දානවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න හැරි පොටර් ෆිල්ම් එක. හැරි පොටර් ෆිල්ම් එක කියන DVD එක ඔයා DVD writer එකේ පරිගණකයට ඉන්පුට් කරනවා. ඒක ඇවිල්ලා දත්ත ඇතුළත් කිරීම ඔයාට පුළුවන් ඔයාගේ විසින් ඔයාගේ යම්කිසි දෙයක් DVD එකට write කරලා නැත්නම් තැම්පත් කරලා ඒක පිටතට ලබා ගන්න. එතකොට උත්තරේ ඉතිහාසි අංක 3. DVD එකට මොකද්ද කියලා තියෙන්නේ? පුතේ DVD external මේ DVD rewritable ඒ කියන්නේ RW external EX TERNAL external. ඊගාවකටම පහත ක්‍රියාවලිය අතුරෙන් මෙහෙයුම් පද්ධතියේ ඔන්න අපි දැන් යන්නේ 10 වසර මේ 5 වෙනි පාඩමේ ඉන්නේ. මේ මෙහෙයුම් පද්ධති පාඩම ගත්තාම අපිට සමාන පෙළ විභාගයේ ලකුණු ගොඩක් ගන්න පුළුවන් පාඩමක්. පහත ක්‍රියාවලිය අතුරින් මෙහෙයුම් පද්ධතියේ මතක කළමනාකරණයට අදාළ ඍජු ක්‍රියාවලිය මතක කළමනාකරණය. පුතේ ඔයාලට ඔයකට මෙහෙයුම් පද්ධතිය ගැන අපි කතා කරනකොට
අපි කතා කරා පරිගණකයේ විසින් සේවා දෙකක් සපයනවා කියලා. ප්‍රධාන වශයෙන් සේවා දෙකක් සපයනවා. එකක් තමයි පරිගණක පද්ධතිය මෙහෙම පද්ධති සේවා දෙකක් සපයනවා. එකක් තමයි පරිගණක පද්ධතියක වූ දෘඩාංග පාලනය. මෙහෙම පද්ධතිය විසින් සේවා දෙකක් සපයනවා. එකක් තමයි පරිගණක පද්ධතියක වූ දෘඩාංග පාලනය. ඊට පස්සේ දෙවෙනි එක තමයි මිත්‍රශීලී පරිශීලක අතුරු මුහුණතක් ලබා දීම. පරිගණක පද්ධතියක වූ දෘඩාංග පාලනය සහ මිත්‍රශීලී පරිශීලක අතුරු මුහුණතක් ලබා දීම. එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පරිගණක පද්ධතියක තියෙන දෘඩාංග පාලනට තියෙන. ඒකෙන් අපි කතා කරේ මතක කළමනාකරණය, ගුණ කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, උපාංග කළමනාකරණය, පරිගණක ජාල කළමනාකරණය. ඒ ආශ්‍රිතව අපි හයක් කතා කරලා එක යට තින්නේ. එතකොට මෙයා අහන්නේ මතක කළමනාකරණයට අදාළ ඍජු ක්‍රියාවලිය. දැන් අපි එකින් එක කාර්යයක් නිමවීමෙන් පසු මතකයේ මුදා හැරීම. දෘඩ තැටියට ප්‍රවේශ වීම. දෘඩ තැටියට ප්‍රවේශ වීම මේක එච්චර නෑ. උපක්‍රම කාර්යයක් කොහොමදත් නෑ. ෆෝල්ඩර් එක ගොනු ඒක පුතේ ගොනු කළමනාකරණය නැහැනම් වඩාත් නිවැරදි උත්තරේ තමයි කාර්යයක් නිමවීමෙන් පසු මතකයේ මුදා හැරීම. ඔයාලට මතකද මම කිව්වා මම ඒක ඔයාලට දැනුත් පැහැදිලි කරන්න. දැන් මම මේ මොහොතේ මගේ පරිගණකය තුළ මෙන්න මෙයාට එනවා. ඒ කියන්නේ ටාස්ක් මැනේජර් මේ ඉන්නේ ටාස්ක් මැනේජර්. එතකොට ඔයාලට පේනවා පුතේ මේ මගේ පරිගණකයේ ටාස්ක් මැනේජර් එක ඔයාලට පේන්නේ මගේ පරිගණකයේ මෙමරියෙන් ඒ කියන්නේ RAM එකේ 150ක් දැනට පිළ තියෙන්නේ. හරිද? ඔයාලට පේනවනේ උඩින්ම මේ uTorrent කියලා එකක් තියෙනවා. මම දැන් මේක right click කරලා end task කරනවා. ඊට පස්සේ මේ Chrome එකේ right click කරලා end task කරනවා. ඊට පස්සේ Google Chrome කියන එක end task කරනවා. දැක්කද? අපේ මෙමරියේ ඉස්සෙල්ලා තිබ්බේ 150නේ. ඒ කියන්නේ RAM එකෙන් 150ක් යා භාවිතයට අරන් තිබ්බේ. මම අර වැඩසටහන් කීපයක් නතර කරපු ගමන් මොකද වෙන්නේ? ඒ වැඩසටහන් ටික ඔයාගේ RAM එකෙන් අයින් කරනවා. ඒ කියන්නේ ඒ මතකය ඔයාලට නිදහස් කරලා දෙනවා. දැන් බලන්න මේ මෙමරිය දැන් තියෙන 139යි. ඒ කියන්නේ සම්පූර්ණ RAM එකෙන් 139 දැන්ට භාවිත කරන්නේ. අන්න ඒ විදිහට. එතකොට ඒක කියවෙන්නේ මෙන්න මේ උත්තරේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙයා. කාර්යයක් නිමවීමෙන් පසුව මේකෙන් මෙතන කාර්යයක් නිමවීමෙන් පසු මතකයේ මුදා හැරීම. ඒ කියන්නේ අපි යම්කිසි වැඩක් ඉවරුනාට පස්සේ ඒකට අපි වෙන් කරලා තිබ්බ මතකයක් තියෙනවානේ. අන්නේ මතකයේ ප්‍රමාණය ආපහු නිදහස් කරන එක. හතරට එමු. මත දැක්වෙන කුමක් ටෙරාබයිට් එකකට ආසන්න ලෙස තුල්‍ය වේද? හොඳ ගානක්. හරිද? මේවා මම කලින් වාට සාකච්ඡා කරා. ටෙරාබයිට් එකට තුල්‍ය වෙන එක අහන්නේ. ඉස්සෙල්ලාම තියෙනවා දැන් හරි පුතේ. ටෙරාබයිට් එක ගන්නනේ. GB එකේ මේක වඩාත් ගැලපෙනව ටික අපි ඉස්සෙල්ලා ගමු. ඒ කියන්නේ මේක හරිය ලේසි වාට වැය වෙන කාලය අඩු කරගන්න එක ක්‍රමයක් විදිහට. හොඳයි ඒක තමයි උත්තරේ ලක්ෂිත. ළමෙක් උත්තරේ දාලා මට කලින්ම. දැන් GB න පුතේ 10 වැඩි කිරීම 6 කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 10 4යි 5යි 6යි පුතේ ටෙරාබයිට් එකක් කියන්නේ එකයි TB කියලා කියන්නේ GB නම් 1024ක් හරිද MB වලින් ගත්තොත් 1024 වැඩි කිරීම ආයසරයක් 1024 MB වලින් ගත්තොත් KB වලින් ගත්තොත් ඒක 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024යි KB ඒක එච්චර හිතන්න මේ අවස්ථා දෙක විතරක් ගමු දැන් එක ටෙරාබයිට් එකක් කියන්නේ GB 1024 න්නේ 10 වරක් 10යි 100යි 100 වරක් 10යි 10යි 10 වරක් 10යි 10000යි ඊට පස්සේ 10 10 වරක් 10 ලක්ෂයයි ලක්ෂ වරක් 10යි ලක්ෂ 10යි
මෙතනින් එනවා පුතේ දශලක්ෂයක් උත්තරේ. GB දශලක්ෂයක් ගන්න බෑ නේද? එහෙනම් අපිට මෙයා එකපාරෙන්ම කැපිය හැකියි. ඊට පස්සේ අපි මෙතන එමු මේ MB කියන එකට. හරිද? MB 10 කියලා කියන පුතේ දශලක්ෂය කියන එක. මේක අපි බලුවොත් 1024 1024 වැඩි කරලා බලමු. මේ බාණ්ඩ මම දැන් ඔයාලට මේකේ කැල්කියුලේටර් එක ගන්නවා. එදදාස් 24 වැඩි කරලා බලමු. 1024 දශලක්ෂ 48576. හරිනේ දශලක්ෂ 48576. හරිනේ අපි දැන් බලමු 10 6 වෙනි බලය කියලා. හරි සර 10 වැඩි කිරීම 1යි 10 2යි 3යි 4යි 5යි 6යි. හරි පුතේ දශලක්ෂය තමයි එන්නේ. එතකොට මෙයා අහන්නේ මේ හොඳට මෙන්න මෙයා අපිට තියාගන්න ඔය ළමයින්ව ගොඩාක් අමාරුවේ දාන්න එක කොටසක් තමයි මෙන්න මෙයා. මෙන්න මෙයා. හරිද? ළමයි ගොඩාක් අමාරුවේ දාන එක මෙන්න මේ අසන්නේ. දැන් ළමයෙක්ට කිව්වොත් එහෙම පුතේ දැන් බාන්න දැන් ඔයාට කිව්වොත් එහෙම දැන් පළවෙනි දෙවෙනි උත්තරේ අපිට සම්පූර්ණයෙන් ගන්න බෑ වැරදි. හරිද? පළවෙනි එක ගත්තාම දැන් 10 6 වෙනි බලය කියන්නේ ලක්ෂ 10යි දශලක්ෂයයි. දශලක්ෂයයි මෙගාබයිට්. හරිද? නමුත් 1024 1024 වැඩි කරොත් ඊට වෙනස් උත්තරය 48000 එහෙම එන්නේ. එතකොට ළමයා මොකද්ද try කරන්නේ? ඒ උත්තරේටම ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ බලන්න ගානේ ඔයාලට ලේසියක් කරලා තියෙනවා මොකද්ද? නිශ්චිත උත්තරේ ඕනේ ළඟට ආවනම් ඇති. ආසන්න ලෙස ආවනම් හරි. එහෙනම් වඩාත් නිවැරදි මෙන්න මේ දෙක කොහොමදත් ගන්න බෑ. ඒක මම පන්ති පැහැදිලි කරලා දෙන්න. ඒක ටිකක් ලොකුවට ලියන්න තියෙන කොටසක්. හතරට උත්තරේ අංක 1. හතරට උත්තරේ අංක 1. ඊගා ප්‍රශ්නේ ලේසි එකක්. කලින් ප්‍රශ්නේ මම පැහැදිලි කරන්න. පැහැදිලි කරා ඇහෙන්න නැති වෙයි. අෂ්ටකමේ 64ට තුල්‍ය වෙන. ඇත්තටම කිව්වොත් පුතේ මේක 64 නෙමෙයි 6යි 4. අපි නිකන් ලේසියට කිව්වට මොකද 10 පාදෙන් එන්නේ 8 පාදෙන්. එහෙනම් 8 පාදයෙන් 6යි 4 කියන සංඛ්‍යාව අපිට පරිවර්තනය කරන්න තියෙන 10 පාදයට. එහෙනම් මෙන්න 6යි 4. පැහැදිලිනේ? එතකොට පුතේ මේ මෙතන තියෙන 8 පාදයේ සංඛ්‍යාවන මම වලට එක නීතියක් කියලා දුන්නා. ඒ මොකද්ද? ඕනෑම සංඛ්‍යාවක දකුණු පස කෙළවර සිටින්නේ එම සංඛ්‍යාවේ බිඳුවෙනි බලය. ඕනෑම සංඛ්‍යාවක දකුණු පස කෙළවර සිටින්නේ එම සංඛ්‍යාවේ බිඳුවෙනි බලය.
හරිද? එතකොට මේක නම් ඔයාලට එපා වෙනකන් හදලා තිය. ඒ කියන්නේ මේ වගේ එකක් දුන්නොත් පුතේ ලේසියෙන් අපිට මේවා ලකුණු ටිකක් ගන්න පුළුවන්. එතකොට දකුණු පැත්තේ කෙළවරේ ඉන්න පුතේ මෙයා 8 බිංදුව වෙනි බලය. මෙයා ඇවිල්ලා 8 1 වෙනි බලය. එතකොට ඕනෑම සංඛ්‍යාවක බිංදුව වෙනි බලය 1යි. ගොඩක් අය පටල ගන්න තැනක් මේක. ඕනෑම සංඛ්‍යාවක බිංදුව වෙනි බලය 1යි. හරිද? ඕනෑම සංඛ්‍යාවක බිංදුව වෙනි බලය 1යි. 8 පළවෙනි බලය 8යි. එතකොට අපි පහළ සංඛ්‍යාව විහල සංඛ්‍යාවෙන් වැඩි කරනවා. ඒ කිව්වේ 8 වැඩි කිරීම 6. 8 වැඩි කිරීම 6 එකතු කිරීම 1 වැඩි කිරීම 4. පුතේ 8 වරක් 6 ඇවිල්ලා 48යි. 1 වරක් 4 4යි. 48යි 4යි 52. එහෙනම් අවසාන උත්තරය එනවා 10 පාදෙන් 52යි. එහෙනම් පස්වෙනි එකට උත්තරේ අංක 2. හොඳයි. හිමාශා ලියලා දෙනවානේ. හොඳයි. බලව ලියපු ටික මම බලනවා. අන්තිමට බලනවා. අනස් දෙකයි උත්තරේ. උපේක්ෂා අහන්න ප්‍රශ්නේ. chat එකට දාන්න මැසේජ් එක. ඔයාලගේ අර mic mute කරන්න බැරි වෙන්න මම මේ කියන්නේ unmute කරන්න බැරි මම මෙතන settings හදුවා නැත්නම් මේ පුතේ එක එක්කෙනාගේ mic ඔයා ඒ කියන්නේ mute එකට unmute කරනවා unmute එකට mute කරනවා එහෙම වුණාම කට්ටිය mic ටික mute කරගන්නම සෑහෙන වෙලාවක් යනවා. එහෙනම් මම ඒක settings හදුවේ. අනිත් කාරණේ මේ කරන අපි ඔන්ලයින් පන්ති ආරම්භ කරපු දවසේ ඉඳන් කරපු හැම පාඩමක්ම මම දැන් අප්ලෝඩ් කරලා වාගේ එක ලින්ක් එක group එකට දානවා. අපි ඊගා ප්‍රශ්නට එමු. හතරට උත්තරේ. හතර බලමු. හතරට පුතේ උත්තරේ අංක 1. මෙන්න මෙයා. හොඳ අපි ඊගාවකට එමු. ඊගාව ගන්නේ පාත් දැක්වෙන තාර්කික පරිපථ සටහන සලකන්න. පාත් දැක්වෙන තාර්කික පරිපථ සටහන සලකන්න. ඉහත තාර්කික පරිපථයට තුල වේද. ඒ කියන්නේ මෙන්න මෙයාට ගැලපෙන එක අහන්නේ. මේ තියෙන්නේ මෙයා ඇවිල්ලා O gate එකක්. මෙයා ඇවිල්ලා not gate එකක්. ඔයා දන්නා පුතේ O gate එක සහ O gate එක එකතු කිරීම not gate එක කියන්නේ අපි අවසානයේ හැදෙනවා මෙන්න මෙයාව. no gate එක. අපි දැන් හොයමු no gate එකක් කොහෙද තියෙන්නේ කියලා. පළවෙනි gate එක AND gate එකක් ගන්න බෑ. ආවේ තියෙන්නේ. දෙවෙනි එක no එකක්. තුන්වෙනි එක NAND එකක් ගන්න බෑ. මෙයා ගන්නත් බෑ. උත්තරේ අංක 2. මේ වගේ ගණන් හරි ලේසි ඈ. ඒ කියන්නේ පුළුවන් තරම් අපි බලන්න ඕන මේ MCQ ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න.
අපේ papers වල හරි එක 3. එකේ ප්‍රශ්න මාරු වෙලාද? කියන මේ 1 2 3 4 මාරු වෙලා ඇති නේද? හරි ඒක ගැටලුවක් නැහැ. මේ නොයික් ආව නම් ඒ උත්තරේ හරිය. නෝ ගේට් එකක් ආව නම් 7ට උත්තරේ. ඊටම 7 අපි සාකච්ඡා කරේ නෑ. 6 ඉන්නේ. නෝ එකක් හරි උත්තරය. ඊගාවට එමු. හතට උත්තරේ 2 කියලා අහලා මැසේජ් එකක් තියෙනවා බලන්න පොඩ්ඩක් ඉන්න. හරි අපි 7 වෙනි එකට එමු. පහත දී ඇති සත්‍යතා වගුව නිරූපණය කරන තාර්කික පරිපථය. පහත දී ඇති සත්‍යතා වගුව නිරූපණය කරන තාර්කික පරිපථය කුමක්ද කියලා තමයි 7 වෙනි එකේ අහලා තියෙන්නේ. එතකොට බලමු බිඳුවයි බිඳුවයි එක වෙලා තියෙනවා. හරි. බිඳුවයි එකයි එක වෙලා තියෙනවා. එකයි බිඳුවයි එක වෙලා තියෙනවා. එකයි එක හරි. අපි ඉස්සරම මේ AND gate එකට දාලා AND gate එකෙන් ඔයාලා දන්නවා පුතේ AND gate එක දැම්මහම එන්න ඕන උත්තරේ AND එකක් ආවොත් AB වලට එන්න ඕන උත්තරේ බිඳුවයි 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 එක. එහෙනම් ඔයා කොහොමද ගන්න බෑ. දෙවෙනි එක තියෙනවා NAND එකක්. NAND එක. NAND එක කියන්නේ පුතේ මේ AND එකේ not එක. NAND 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 එක. එතකොට NAND එක කියන්නේ මේ AND එකේ not එකනේ. බිඳුව නම් 1 1 1 බිඳුව. අන්න බලන්න ලස්සනට උත්තරය ආව නේද මේ? ඒ කියන්නේ ඔයා මේ වගේ තැනක් දුන්නොත් එහෙම ඔයාගේ මේ උත්තර කොලේ හරි කටු කොලේ හරි ඒකෙන් හදලා බලන්න. උදාහරණයක් විදිහට ඉස්සෙල්ලාම NAND එකට දාලා බලන්න මේ වගේ මේ තියෙන්නේ. දෙවෙනි NAND එක නෙමෙයි මේ දෙන්න එකතු වුනහම NAND එකක් නිර්මාණය වෙන්නේ. NAND එකට දාලා බලන්න හරියන එකට උත්තරේ දාන්න. මේ බලන්න දෙවෙනි එක අපිට හරි ගියා. එහෙනම් 7ට උත්තරේ අංක 2. 7ට උත්තරේ අංක 2. හොඳයි ඊගාවට ශක්තිය උත්තර දෙන්නේ ආයේ ඒක කියලා දෙන්න දෙක මේකනේ හරි නැවත සැරයක් බලමු දැන් ඉස්සෙල්ලාම දැන් මේක කියන්නේ පහත දී ඇති සත්‍යතාවක නිරූපණය කරන තාර්කික පරිපථය නේ කියන්නේ මේ ට්‍රූත් ටේබල් එකට අදාළ සර්කිට් එක අහන්නේ 6 වෙනි එකට උත්තරේ 6ට අපි කිව්වනේ 6ට උත්තරේ මොකක්ද ආවේ මෙන්න මේ දෙක අපි දැන් කතා කරන්නේ 7 වෙනි එක එතකොට අපි දැන් කරන්න ඕන මොකද්ද මේ තියෙන හැම එකටම ආදේශ කරලා බලන්න. ඒ කියන්නේ එක පාර්ට් වලට ඔලුවට එනවා නම් අන්න මේ දෙකෙන් දැක්ක ගම මතක් කරනවා ඒක හොඳටම හොඳයි. නමුත් බහුතරයකට එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕන එකින් එක අපි ආදේශ කරලා බලන්න ඕන. ඒ කියන්නේ ළමයෙක් වුණාම දැන් ICT කරනවා කියලා මේක දැක්ක ගම මතක් එහෙම කියන්නේ නැහැ මම. අපි කරන්න ඕන මොකද්ද පියවරෙන් පියවර එකින් එකට ආදේශ කරලා බලමු.
හරියන එක තමයි උත්තරේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම තියෙන AND gate එකන්නේ මෙන්න මෙයා මේ තියෙන්නේ. මෙයා ඇවිල්ලා AND gate එකන්නේ. එහෙනම් අපි AND gate එකකට දාලා බලමු a.b කියලා. a.b කියලා අපි AND gate එකකට දාලා බලමු. පුතේ උත්තරේ එන්නේ 0.0.0.0.1යි. එතකොට AND gate එකෙන් ගියාම එන්නේ 0.0.1යි. නමුත් මෙයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උත්තරේ 1.1.0. එහෙනම් අපිට කොන්දේසි විරහිතව පළවෙනි එක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. දැන් අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ තියෙන පුතේ මෙන්න මෙහෙම no gate එකක්. දෙවෙනි එකේ තියෙන්නේ no නෙමෙයි NAND gate එකක්. NAND gate එකක්. ඒ කියන්නේ අවසාන ප්‍රතිදානීය විදිහට එන්නේ a.b not නැත්නම් a.b bar නැත්නම් a.b dash එකක්. එහෙනම් අපි ආවදානම a.b not නැත්නම් a.b dash. එතකොට පුතේ a.b dash එකට එන්නේ මේ a.b මෙන්න මේ පොලිමට ආපු උත්තරේ අනිත් පැත්තනේ. එහෙනම් මෙතන ආවේ බිඳුව නම් මෙයා 1 බිඳුව නම් 1 බිඳුව 1 1 නම් බිඳුව. අපි දැන් බලමු ඒ උත්තරේ මේ තියෙන මේ උත්තරේම තමයි මෙයා C වලදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිට මේ දෙන්නම අතහැරලා දැන් මේකයි ඒ දෙන්න දිහා බලන්නවත් එපා. දෙවෙනි එකෙන් හරි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට නිවැරදි උත්තරේ අංක 2 විදිහට ගන්න පුළුවන්. 7ට උත්තරේ අංක 2. 7ට උත්තරේ අංක 2. ඊට පස්සේ අපි අංක 8ට එනවා. අංක 8 අහන්නේ පුතේ අන්තර්ජාලය සම්බන්ධව. හරිද? අංක 8 අන්තර්ජාලය සහ ලෝක විසර වියමන. ඉන්ටර්නෙට් එක www කියන මේ දෙන්න ගැන අහන්නේ. මේක ටිකක් මම කියන්න. 11 ඉන්නවා මේක බලා ගන්න. අන්තර්ජාලයේ මම ඔයාලට කිව්වනේ අපි ඉන්ටර්නෙට් කියලා මෙන්න මේ ලොකු රවුම ගත්තොත් එහෙම ඉන්ටර්නෙට් එක මෙන්න මේ ඉන්ටර්නෙට් කියන මෙයා ලොකු රවුම නම් ඔයාලට පන්තියේදී කියන්න දුන්න මතකද 11 හතර ළමයින්ට www කියන්නේ මෙන්න මේ වගේ පොඩි එකක්. අන්තර්ජාලය කියන විශාල කෙනා ඇතුළේ ඉන්න පොඩි කෙනෙක් තමයි www කියන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ ප්‍රතික්ෂේපයි. අන්තර්ජාලය සහ ලෝක විසිර වීම යන දෙකෙන්ම අදහස් වෙන අපෝ සම්පූර්ණයෙන් වැරදි. ගොඩක් ළමයි හිතන්නේ ඉන්ටර්නෙට් සමානයි www කියලා. ඒක කිසිසේත් ගන්න බෑ. ඔව් ඒක තමයි උත්තරේ. 3 තමයි කවුද අපේ දෙහන්සින්. ඊට පස්සේ ලෝක විසිර වීම අන්තර්ජාලයේ සේවාව. හරි මේ තියෙන අන්තර්ජාලයේ සේවාවක් තමයි වෙබ්. හතර බලමු. අන්තර්ජාලය සහ ලෝක විසිර වීම අතර සම්බන්ධය සම්පූර්ණයෙන් වැරදි. මෙන්න මෙයා තමයි හරියටම හරි. ඒ කියන්නේ ඉන්ටර්නෙට් කියන එකේ සර්විස් එකක් තමයි www. මේක මේ 10 ළමයිට දැනට ප්‍රයෝජනවත්. ඒ කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ ඉන්ටර්නෙට් සමානයි www කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒකයි මම 11 වසරේදී ඔයාලට කියලා දෙන්න. දැනට සරලව මෙහෙම හිතන්න. අන්තර්ජාලය කියන විශාල ප්‍රදේශය තුල ඉන්න කුඩා කෙනෙක් තමයි www කියලා කියන්නේ. එහෙනම් 8ට උත්තරේ අංක 3. නවවෙනි එකට එමු. වදන් සැකසුම් මෘදුකාංගයකින් නිර්මාණය කරන ලද වගුවකට අදාළ වගන්ති සලකන්න. එතකොට වගුවක අඩංගු පාට හැඩසව් කරන්න පුළුවන්ලු. හරි.
වගුවක් තීරුවක් තුල අඩංගු වචන අකාරාදීයට. එහෙම හදන්නත් පුළුවන් වර්ඩ් වල. වගුවක තීරුවක් තුල අඩංගු සංඛ්‍යා. ඒක ගන්නත් පුළුවන්. එතකොට උත්තරේ අංක 4. අංක 10 9ට උත්තරේ අංක 4 අංක 10 පහත සඳහන් අංග අතුරෙන් වදන් සැකසුම් මෘදුකාංග සහ වදන් සැකසුම් මෘදුකාංග සහ ඊට පස්සේ අහනවා විද්‍යුත් සමාපන මෘදුකාංග යන දෙකටම පොදු නොවන අංගය. පුතේ මේ පොදු නොවන අංගය නැහන්නේ අපිට මේ දෙකේම පුළුවන් වචන හොයලා ප්‍රතිස්ථාපන find and replace පුළුවන්. තැපැල් මුසුව කියන්නේ අපිට දැන් ඔයා දන්නවනේ මේල් මර්ජ්. මේකෙද මම ඔයාලට නෝට් එකක් දුන්නේ නැහැ පන්තියේ තමයි. මේල් මර්ජ් එකෙන් කරන්නේ දැන් හිතන්නකෝ ඔයාට ඔයාලගේ ඔය ගෙවල් වලට එන රක්ෂණ ආයතන වලින් ලියුම්. ඒ කියන්නේ සියලුම ගෙවල් වලට එකම ලියුම යන්නේ. නමුත් ලිපිනේ පමණයි වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේ වර්ඩ් වලින් පහසුකමක් දීලා තියෙනවා. අපි ඒකට කියනවා මේල් මර්ජ් කියලා. ඒ කියන්නේ අපිට තියෙන දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ලියුම් නැත්නම් ලියුම් 100ක් ඇඩ්‍රස් 100කට තැපැල් කරන්න ඕන කියලා. එතකොට ඔයා විසින් මොකද කරන්න ඕන? ලියුම් 100ක් වෙන වෙනම ටයිප් කරන්න ඕන. නම් මේ මේල් මර්ජ් එක තුලින් එහෙම කරන්න ඕනේ. අපිට තියෙන්නේ ඇඩ්‍රස් ටික ලෝඩ් කරලා දෙන්න පමණයි. එයා විසින් ඔටෝමැටිකලි ලිපිනයන් ටික ඇතුළත් කරගෙන ලියුම් 100ක් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ 100ක් 1000ක් ඒ ආකාරයෙන්. එතකොට මෙයා දෙකටම උනේ පේලිය අතර පරතරය පුළුවන් අක්ෂර වින්‍යාස දෙන එන උත්තරේ අංක 2. උත්තරේ අංක 2. 9 වෙනි එකට පළවෙනි උත්තරේ ගන්න බැයිද? 9 වෙනි එකට. පුළුවන් පුතේ. 9 වෙනි එකට පළවෙනි උත්තරේ ගන්නත් පුළුවන්. පළවෙනි උත්තරේ A හා B පමණයිනේ. එයා ගන්නත් පුළුවන්. නමුත් මේ C එකත් හරි. 4 ගන්න පුළුවන්. මාකි ස්කීම් එකේ තියෙන මේ දෙන්නම හරිනම් ලකුණු දෙන්න කියලා. මෙන්න මේ නම. එහෙම. හොඳයි පුතේ ඊගාවට අංක 11ට එමු. අංක 11 පහත ස්ථාන අංග අතුරෙන් දත්ත පාදික කළමනාකරන යෙදුමකින් සපයනු නොලබන අංගය. පුතේ අපිට මේ ඇක්සස් වලින් ඒ කියන්නේ 10 වසරේ නම් අන්තිම පාඩම 11 ළමයට මේක දැනට කරලා තියෙන්නේ. අපිට දත්ත තෝරන්න පුළුවන්, රිපෝට් ගන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්. හැබැයි ප්‍රස්තාර ගන්න බෑ. ප්‍රස්තාර ගන්න Excel වලින්. එහෙනම් උත්තරේ අංක 4. ඔයාලට Excel එක නම් තා මතකයි. මතකද මම ප්‍රස්තාර හදන හැටි කරා? 11ට උත්තරේ අංක 4. දහයට උත්තරේ දෙකට මෙන්න මෙයා 10ට උත්තරේ අංක 2 11ට අංක 4 දැන් මේවා ඒ කියන්නේ දැන් 10 වල ළමයින්ට මෙහෙම සාකච්ඡා වෙනවා වගේම 11 දිත් ආයෙ ඔහොමම සාකච්ඡා වෙනවා ඈ මෙතන දෙකොල්ලම ඉන්න හින්දා මම කරගෙන යනවා 10 ළමයින්ටත් වැදගත් 11 ළමයින්ට අතිශයින් වැදගත් ඊගාවට එමු මේක ඇවිල්ලා පුතේ ඒකත් ඇක්සස් වලින් උපේක්ෂා ප්‍රශ්නයක් නම් හද chat එකට දාන්න මැසේජ් එක
කුලී රතු වගුවෙහි 12 සිට 14 දක්වා අහන්නේ ප්‍රාථමික ඇතුළට මම ඔයාලට කලිනුත් කියලා දුන්නා ප්‍රාථමික ඇතුළට දාන්නේ යම්කිසි අපිට හොයාගන්න ලේසිම එකක්. කුලී රතු වගුව. මේ තියෙන කුලී රතු වගුව. කුලී රතු වගුවේ ප්‍රාථමික ඇතුළට අපිට දාන්නේ ටැක්සි නම්බරේ. ඇයි ඒ ටැක්සි නම්බරේ දාන්නේ? දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ඉස්කෝලේ තව විශේෂයෙන් වර්ග කරලා තියෙන පුතේ නමත් අනුව නෙමෙයි ඇතුළත් තියෙන අංකය අනුව. ඒ අංකය අනුව හරිය ලේසියෙන් අපිට කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන්. සමහරවිට නම් එකම නමින් අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය බලන්න එක එක නම් තියෙන ඔය බහුලව තියෙන නම් තියෙන්නේ මොනවද? අපි මම මෙතනින් බලලා කියන්න සචිනි. මේ සචිනි කියන නම හැමතැනම තියෙනවා. ඊට පස්සේ මහින්ද කියන නම තියෙනවා. කවිල කියන නම තියෙනවා. අමාෂා, ධනංජය, හිරුනි, නිමංචා, දැහැමි ඒ වගේ නම් තියෙනවා. ඊට පස්සේ ඔය හරි අඩු නම් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය අතර හරි ජනප්‍රිය අඩු නම් මේ කියන්නේ හරිම අඩුවෙන් තියෙන මගේ නම මෙහෙමයි. අපු කියන කට්ටිය හරි අඩුයි පුතේ. හොඳ වෙලාවට ඔයාලගේ මයික් ඔෆ් කරලා දෙන්න ඔයාලට මොකද කියන්න බෑ. හරි. හරි. නෑ මම ඔයාලට කියන්න ඕනේ පුතේ මේකේ මේ නමට වැටි අංකයෙන් තමයි අපි ප්‍රාථමික ඇතුළට දාන්නේ. ඒයි කියලා මම පන්තියේදී කියලා දෙන්න. 12ට උත්තරේ අංක 1. ඊට පස්සේ අහනවා 13 පහත දැක්කන මන ශේෂ්ත්‍රයේ දත්ත පාදකයන්හි ආගන්තුක ඇතුළත් සඳහා කුලී රතු වගුවේ මේක පුතේ උත්තරේනේ අංක 2 මේක එකතරමයි දන්නවා ඔයාලට මේක කරාට පස්සේ තේරෙයි දැන් උත්තර දෙක දාගන්න ආගන්තුක ඇතුළ ගැන මම පන්තියේදී කියලා දෙන්න ඊට පස්සේ 14 මම ඔයාලට කිව්වා නේද මේ වගුව ගත්තාම වගුවේ උඩ තියෙන මාතෘකාව වලට අපි කියනවා ශේෂ්ත්‍ර එහෙම නැත්නම් ෆීල්ඩ් කියලා කියනවා වගුවේ යට තියෙන කොටස් වලට අපි කියනවා රෙකෝඩ් කියලා. දැන් උදාහරණයක් විදිහට බලන්න මෙන්න මෙයා කුලී රතු වගුවේ මේ බලන්න මාතෘකා තියෙනවා 1යි 2යි 3යි 4ක්. මාතෘකා 4ක් තියෙනවා. එහෙනම් පුතේ ශේෂ්ත්‍ර නැත්නම් ෆීල්ඩ් FIELDS ෆීල්ඩ්ස් තියෙනවා 4ක්. හරිද? රෙකෝඩ් කියන්නේ මේ යටින් දාලා තියෙනවා. මේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි. මේක රෙකෝඩුත් තියෙනවා 4ක්. එතකොට මිල ගණන් වගුවේ තිබෙන ශේෂ්ත්‍ර සහ රෙකෝඩ්. මෙන්න මිල ගණන් වගුව මේ ශේෂ්ත්‍ර නම් පුතේ මාතෘකා මේ තියෙන්නේ 1යි 2යි මාතෘකා 2යි රෙකෝඩ් කියලා කියන මාතෘකා වලට අදාළව යටින් දාන දත්ත 1යි 2යි 3යි. එහෙනම් මාතෘකා 2යි දත්ත 3යි. රෙකෝඩ් 3යි. now උත්තරේ අංක 2. හොඳයි. ඒකට අංක 15 මේක ඇවිල්ලා මේ 10 උත්තර පාඩමස් ඒ කියන්නේ පුතේ මේ මම කිය සාමාන්‍ය පෙළ විභාගයෙන් 100ට 65 74 ඉන්නේ 10 වසරේ. ඔය චනුක කියන නමත් හැමතැනම තියෙනවා. අපේ නම් වගේ නෙමෙයි.
චනුක කියලා ගත්තොත් ඉස්කෝලේ ළමයි 50ක් 60ක් ඉන්නවා චනුක. චනුක පෙරේරා, චනුක සිල්වා, චනුක සේනාරත්න, චනුක සිරිසේන අනම්මනම් ඒ වගේ. එහෙම. හොඳ වෙලාවට මයික් ඔෆ් කරලා දෙන්න ඔයාලට මයික් ඔන් කරගන්න බෑ. අද ඕන එකක් කිය හැකි වරට. හොඳයි බලමු ඊගාවට. අංක 15. පසුගිය වසර වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව. දැන් ඊගාව දාන ඩෙන්ගු ඈ. දැන් කොරෝනාත් එක්කම දැන් වහිනවා මේ දවස්වල වැසත් එක්ක ඩෙන්ගු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. පසුගිය වසර අතර වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව පෙන්වීමට ප්‍රස්තාරයක් නිර්මාණය කිරීම සඳහා නිමල් පරිගණක ක්‍රමලේඛයක් ලියයි. ලියනවලු. ක්‍රමලේඛයට අදාළ මෙන්න මේවා ටික ඔයාලා යටින් ඉරක් දාන් තියාගන්න. ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන පහත A සිට D දක්වන අනුපිළිවෙල නොවන පියවර මගින් දී ඇත. A සිට D දක්වා තියෙනවා හැබැයි අනුපිළිවෙලට නෙමෙයි දීලා තියෙන්නේ. අපි දැන් බලමු මොනවද කියලා. පසුගිය 5 වසර තුළ වාර්තා වූ මුළු ඩෙන්ගු රෝගීන් දැක්වෙන සංඛ්‍යාව ප්‍රස්ථාරයේ ප්‍රදර්ශනය කරන්න එකක් තියෙනවා. ඊට පස්සේ එක් වසර තුළ වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව එකක් තියෙනවා. ඊට පස්සේ මෙම වර්ෂයේ එකක් තියෙනවා. පසුගිය වසර සඳහා වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව ගණනය කරන්න කියලා එකක් තියෙනවා. අපි මේ කතා කරන්නේ අංක 15 15 වෙනි ප්‍රශ්නය. එතකොට ආදානයට අපිට ගන්න පුළුවන් එක් වසර තුර වාර්තා වූ රෝගීන් මෙන්න මේ දෙන්න B හා C මෙන්න මේ දෙන්න අපිට ගන්න පුළුවන් පොතේ ඉන්පුට් විදිහට INPUT ඉන්පුට් විදිහට. ඊට පස්සේ පසුගිය 5 වසර සඳහා වාර්තා වූ මුළු ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව ගණනය මේ බලන්න මේ ගණනය කරන්න. එතකොට ඔයාලා මේ වචනෙන්ම තේරුම් ගන්න පුළුවන් ගණනය කරන්න කියලා කියන පොතේ process. එහෙනම් මෙයාව ගන්න පුළුවන් ගණනය කිරීමට. ඊට පස්සේ පසුගිය 5 වසර තුර වාර්තා වූ මුළු රෝගීන් දැක්වෙන ප්‍රස්ථාරයේ ප්‍රදර්ශන මේ බලන්න. ඒ කියන්නේ මේක පිළිබඳව තුනක් නොතියන කෙනෙක්ට උනත් මේ වචන වලින් තේරුම අරගෙන මේ උත්තරේ ගන්න පුළුවන්. මේ බලන්න ප්‍රස්ථාරයේ ප්‍රදර්ශනය කරන්න. ඒ කියන්නේ පොතේ කෙලින්ම output. එහෙනම් අපේ නිවැරදි උත්තරේ විදිහට එන්න අංක 2. සර්ට් මතක් වෙන්නේ චනුක. නෑ මේ ශක්තිය තියෙනම ඇත්තට මේක ඉතාම දුර්ලභ නමක්. ඒකයි මම ඒක කිව්වේ නැත්තේ. ඒ මගේ වගේ නමක්. මගේ තරම් දුර්ලභ නෑ උනාට ශක්තිය කියන නමත් හරි අඩුයි. ඔය දේ තරුෂී හිරුෂී අරෂි මේෂි කියලා එහෙම ඉන්නේ. ඒගොල්ලෝ ටිකක් හරි ප්‍රසිද්ධයි. ඒ කියන්නේ තරුෂී හිරුෂි ඊට පස්සේ ලක්ෂි නිෂි යන මනග ඔය නම් වලින් ඉන්නේ එහෙම ඉතින් කරේ අපේ පන්තියෙන් බන් නිරුසිලා කී දෙනෙක් ඉන්නවද කියලා හොඳයි එහෙනම් ළමයි 58 දෙනෙක් හිටියා අපේ පන්ති ආරම්භ කරනකොට දැන් ඉන්නවා 47 දෙනෙක් අපේ වැඩිතාම සාර්ථකයි අපිට මුලින් ළමයි 10 15 හිටියේ නමුත් මේ ඔන්ලයින් එකට ළමයි විශාල ප්‍රමාණයක් ඇදෙනවා මම ඔයාලට ගිය සතියේ දවස් 3 පන්ති කරා ඒ වගේ මේ සතියේත් මම දවස් 2ක් හෝ 3ක් බලලා දානවා ඒ වගේම දැන් මෙතන 11 වසර ළමයි ඉන්නවා මම ඔයාලට දැන් මැසේජ් එකක් දාන්න 11 වසර ළමයි පිරිසක් මාත් එක්ක දැන් ගෲප් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා නමුත්
බහුතරයක් කියන්නේ 165ක් විතර group එකේ නැහැ. group එකේ නැහැ කියන්නේ add වෙලා ඉන්නවොත් online ඇවිල්ලා එහෙම සම්බන්ධුනේ නැහැ. එහෙනම් මට අලුත් පාඩමක් කරගන්න විදිහක් නැති ගැටලුවක් තියෙන. නමුත් දැන් 11 ළමයිට කොහොම හරි එකතු කරලා යාට අලුතින් පටන් ගන්න යන්නේ. 10 වසරේ ළමයින්ට නම් බය වෙන්න දෙයක් නැහැ. 10 තව පාඩම් දෙකයි තියෙන්නේ. ඒක හිමෙන් සීරු ඉවර කරන්න පුළුවන්. අපි දැන් රිවිෂන් කරලා. ඒ වගේම පුතේ අපේ මේ ඔන්ලයින් පන්තිය සඳහා ඔයාලට අපි මුදල් අයින් කිරීමක් සිදු කරනවා පන්ති ගාස්තුව. එතකොට ඔය ඇඳෙන නීතිය තියෙන ප්‍රදේශවල ඒක ඇඳෙන නීතියෙන් පස්සේ ඔයාලා අර කලින් අපි අප්‍රේල් වල කරා වගේ account එකට දැම්මම හරි. එතකොට ඔයාලා මතකයි පුතේ වැඩියෙන් කිසිම මුදලක් ගන්න නැහැ. සාමාන්‍යයෙන් මාසිකව පැය සතියකට පැය 2 ගානේ මාසයකට ඔයාලට පැය 8යි කවර් වෙන්නේ. නමුත් මේ ඔන්ලයින් එකේ ඔයාලට මතකද මාසේ පැය 8ට අමතරව මම නොමිලේ ඔයාලට පැය ආයෙසරයක් 8ක් 12ක් අතර ප්‍රමාණයක් කරා. මතක නැති මාසවල සෑම සතියකම ඔයාලට එක දවසක් නොමිලේ කරනවා. ඒවට සල්ලි ගත්තේ නැහැ. මෙතනත් එහෙමයි. අමතරව මුදලක් අය කරන්නේ නැහැ. පන්ති ගාස්තුව පමණයි අය කරන්නේ. ඒත් ඔයාලට ආර්ථික ගැටලු තියෙනවා නම් මට පෞද්ගලිකව කියන්න සහනයක් දෙන්න උත්සාහ කරන්න. එහෙනම් අද දවසේ පුරාපැය 2කට ආසන්න ප්‍රමාණයක් මාත් එක්ක හිටියා. මේ මාසේ පුරාපැය 2කට ප්‍රමාණික ප්‍රමාණයක් ආසන්න ප්‍රමාණයක් මාත් එක්ක හිටියා. එහෙනම් මම ආයේ අපි අඟහරුවාදා සිකුරාදා වගේ දිහාට පන්තියක් කරමු. 11 වසර ළමයින්ට මම හිතන්නේ දිහාට කරනවා. එහෙනම් සියලු දෙනාටම පාඩම තේරෙන්න ඇති කියලා මම හිතනවා. අද පන්තිය ගැන ඔයාගේ අදහස මට මැසේජ් එකකින් දාන්න. එහෙනම් පුතේ සියලු දෙනාම පරිස්සමට ඉන්න. සියලු දෙනාටම ආයුබෝවන්. සුබ රාත්‍රියක් වේවා. ඒ වගේම පන්තිය ගැන අදහස මට මැසේජ් එකකින් දාන්න.